समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्गमुखदं धम्मස්සවන कालो अयं भदन्ता धम्मස්සවන कालो अयं भदन्ता ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සුඛිනෝවත අරහන්තෝ තණ්හාතේ සංන විජ්ජති අස්මිමානෝ සමුච්චින්නෝ මෝහදාලං පදාලිතං තී අනියත සසර නියත පෙරුම්දම් පුරා ලෝ සතවෙත පතල මහා කරුණාවෙන් ලොවට සෙත සැලසූ මහා කාරුණික බුදු අමාමෑණියන් වහන්සේගේ අනන්ත වූ බුදුගුණ බලයෙන් ඔබ සියලු දෙනාටම සෙතක් ශාන්තියක් යහපතක්ම සැලසේවා සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත කාරුණික පින්නතුනි, මේ මොහොත තුල ඔබ සියලු දෙනාම සූදානම් වන්නේ තථාගත අමාමෑණී බුදු පියාණන් වහන්සේ ලෝක සත්‍යය කෙරෙහි පතල මහා කරුණාවෙන් ඔබෙත් මගෙත් මේ ජීවිතය සාර්ථක කර ගැනීම සඳහා එවැගේම මේ සසර කෙටි කර ගැනීම සඳහා උන්වහන්සේ විසින් අපට දේශනා කළා වූ මේ ධර්මස්කන්ධයෙන් බොහොම සුළු ප්‍රමාණයක් ඔබගේ ජීවිතයට අරගෙන එයින් ඔබගේ ජීවිතය අර්ථවත් කරගන්න සාර්ථක කරගන්න සූදානම් වන මොහොත. මා පින්නතුන්ට මේ වෙලාවේදී පැහැදිලි කරලා දෙන්න සූදානම් වන්නේ ඔබෙත් මගෙත් ජීවිතය තුළ ඔබෙත් මගෙත් සිත තුළ හටගන්න ක්ලේශ ධර්මයක් ගැන. මේ ක්ලේශ ධර්මයට ප්‍රධාන වන අකුසල මූලය තමයි මෝහය. මේ මෝහය කියන අකුසල මූලය පදනම් කරගෙන තමයි මුල් කරගෙන තමයි මේ ක්ලේශ ධර්මය නැත්තම් චිත්ත ස්වභාවය ඒ මානසික ස්වභාවය හටගන්නේ. ඒක නැත්තටම නැති වෙලා යන්නේ ඔබත් මමත් රහත් තත්වයට පත් වුණොත් පමණයි. මොකක් කියලාද ඔබ සිතන්නේ? ඒ තමයි මානය. මානය. මානය කියලා කියන්නේ මනිනවා කියන එක. මනිනවා කියන එක තමයි මානය කියලා කියන්නේ. අපේ මිනිස්සුන්ට නැතිම දෙයක් නේද?
මානය. පින්වත්නි, පෘථග්ජන මිනිසයා මේ පංචස්කන්ධය පිළිබඳ හිතනවා ආකාර කීපයකට. පෘථග්ජන මිනිසයා මේ පංචස්කන්ධය පිළිබඳ හිතන ආකාර කීපයකට. ඒකට කලින් ඒ හිතන ආකාරයට කලින් අපි දැනගන්න ඕනේ පංචස්කන්ධය කියන්නේ මොකක්ද කියලා. පංචස්කන්ධය කියන්නේ මොකක්ද? රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන. මෙන්න මේ ගොඩවල් පහ ගැන පෘථග්ජන මිනිසයා හිතනවා ආකාර කීයකටද? ආකාර 3කට. කොහොමද? පළමු එක තමයි මේ ගොඩවල් පහ මගේ කියලා හිතනවා. මේ ගොඩවල් පහ මගේ කියලා හිතනවා. එතනින් නවතිනවද? නැහැ. ඊට පස්සේ දෙවෙනි විදිහට හිතනවා මේ ගොඩවල් පහ ඇතුලේ තමයි මම ඉන්නේ කියලා හිතනවා. මේ ගොඩවල් පහ ඇතුලේ තමයි මම ඉන්නේ කියලා හිතනවා. එතනින් නවතින්නෙත් නැහැ. ඊට පස්සේ මේ ගොඩවල් පහ ඇතුලේ මම ඉන්නවා නම් මේ ගොඩවල් පහ මට ඕන විදිහට පාලනය වෙන්න ඕනි, පාලනය කරන්න ඕනි කියලා හිතනවා. පෘථග්ජන මිනිසයා මේ කියන ගොඩවල් පහ ගැන ඔන්න ඔය කියන ආකාර 3ට හිතනවා. ඔය කියන 3 විදිහට හිතනවා. එතකොට පින්වත්නි, මේ මානය කියලා කියන්නේ පංචස්කන්ධය පිළිබඳව අපේ ඇතිවෙන චිත්ත ස්වභාවය. ඒක තමයි මානය. එතකොට මේ පංචස්කන්ධය මුල් කරගෙන මම කියලා කෙනෙක් ඉන්නවා කියලා ඇතිවන හැඟීම තමයි මානය. ඒක තමයි මානයේ තියෙන ගැඹුරුම තැන. පංචස්කන්ධය මුල් කරගෙන මම කියලා කෙනෙක් ඉන්නවා කියන හැඟීම තමයි මානයේ ගැඹුරුම තැන. ඒකට කියනවා අස්මිමානය කියලා. මොකද්ද? අස්මිමානය. එතකොට දැන් පංචස්කන්ධය මුල් කරගෙන රූපය, දැන් රූපය එහෙ මෙහෙ යනකොට ඔබ කොහොමද හිතන්නේ? රූපය එහෙ මෙහෙ යනවා එහෙම හිතනවද? නැහැ. මම යනවා කියලා තමයි හිතන්නේ. දැන් මෙහෙම හිතන්නකෝ. දැන් ඔබ බණ අහනවා, ධර්ම ශ්‍රවණය කරනවා. එතකොට ඔබ කොහොමද හිතන්නේ? මේ රූපය බණ අහනවා, බණ ධර්ම ශ්‍රවණය කරනවා කියලා හිතනවද? නැහැ. මම බණ අහනවා එහෙමයි හිතන්නේ. එතකොට මේ රූපය මුල් කරගෙන බඩගින්නක් හැදෙනවා. රූපයට බඩගින්නක් හැදෙනවා කියලා හිතනවද? නැහැ. මට බඩගින්නක් හැදෙනවා. එතකොට බඩගින්නට අපි කනවා. එතකොට රූපය කෑම කෑවා කියනවද? නැහැ. එතකොට මම කෑම කෑවා. එතකොට හිතන්න මේ මම කියන හැඟීම කොයි තරම් දුරටනම් අපේ ජීවිතවලට ලං වෙලාද, අපි ලං කරගෙනද? ඊට පස්සේ ටික කාලයක් යනකොට
මේ රූපය විකෘති වෙලා වෙනස් වෙලා යනවා. අපේ රූපය ලෙඩ වෙනවා. එතකොට ඔබත් මමත් හිතනවද රූපය ලෙඩ වෙනවා කියලා? නෑ. මම ලෙඩ වෙනවා. ඊට පස්සේ එහෙම ලෙඩ වෙලා අපි මරණයටපත් වෙනවා. ඔබත් මමත් හිතනවද මේ රූපය නැති වෙලා ගියා මරණයටපත් වුණා කියලා? නෑ. මම මැරුණා. අපි එහෙමයි හිතන්නේ. අපි එහෙමයි කියන්නේ. එතකොට මේ මම කියන හැඟීම අපේ ජීවිතයත් එක්ක කොච්චරනම් අපි එකතු කරගෙන තියෙනවද? එහෙම මම මැරිලා ගියා. එතකොට ආයෙත් මමත් එක්කම ඉපදුනා. එහෙනම් අපි කොහොමද ඒක නැති කරගන්නේ? අපි කොහොමද ඒක නැති කරගන්නේ? එහෙනම් අපිට පුළුවන්කම තියෙන්න ඕනේ මරණාසන්න මොහොතේදී මරණයටපත් වෙනකොට ඔබටත් මටත් අවබෝධයක් තියෙන්න ඕනේ මම කියලා කෙනෙක් නෑ කියලා. මම කියලා කෙනෙක් නෑ කියලා අවබෝධයක් අපිට එනවා කියලා කියන්නේ අපි රහත් ත්වයට පත් වෙලා. එහෙම නැති වුණොත් අපි ආයෙත් නැවත නැවතත් මේ සංසාරයේ තුල පින්පව් කරමින් උපදිනවා. එහෙම ඉපදිලා ජාති ජරා මරණ මේ සියල්ලට නැවත නැවතත් ගොදුරු වෙනවා. අපිට පුළුවන්කම ලැබුණොත් මම කියලා කෙනෙක් නෑ කියලා අපිට අවබෝධයක් ඇති වුණොත්, අපි අවබෝධ කරගත්තොත් එතන දුකක් නෑ. දුකක් නෑ කියලා කියන්නේ ජාති ජරා ව්‍යාධි මරණ මේවා නෑ. ජාති ජරා ව්‍යාධි මරණ නැත්තම් ශෝක පරිදේව මේ කියන කාරණත් නෑ. මමත්වයේ කියන හැඟීම උපරිමයට ආවහම ඊට පස්සේ මගේ කියලා අපි නැවතත් අල්ලගන්නවා. මම නම් ඊට පස්සේ මගේ කියලා. මගේ ඔළුව, මගේ ශරීරය, මගේ අතපය, මගේ අම්මා තාත්තා මගේ කියලා අපි තවත් අල්ලගන්නවා. ඊට පස්සේ මගේ නම් ඊට පස්සේ මම විසින් සියල්ල පාලනය කරන්න හදනවා. ඒක ධර්මයේ සඳහන් වෙනවා කොහොමද? එතකොට මම කියලා අල්ලගන්නවා, ඒක තණ්හාව. අපි දෙයක් උපරිමයට අල්ලගන්න එතන තියෙන්න පින්වත්නි තණ්හාව. එතකොට මගේ කියන මම තණ්හාවෙන් සියල්ල අල්ලගන්නවා. එතනින් පස්සේ මගේ කියන හැඟීම එනවා. ඒක මාන. ඊට පස්සේ මම විසින්නේ සියල්ල මේ පාලනය කරනවා කියන හැඟීම ආවට පස්සේ ඒකට කියනවා ආත්ම දෘෂ්ටිය කියලා. එතකොට අපි මේ පංචස්කන්ධය මෙන්න මේ කියන තණ්හාව, මාන, දිට්ඨි කියන මේ
කාරණා තුනෙන් ඇද බැඳලා අල්ලගෙන ඉන්නේ. පින්වත්නි, එහෙනම් මානය නැති වෙන්න නම් ඔබ ඔබේ ඥානය වැඩි දියුණු කරගන්න ඕනේ. කොහොමද අපි ඒක කරන්නේ? අපි ඒක කරන්න ඕනේ මේ අපි මමත්වයෙන් අල්ලාගෙන ඉන්න මේ පංචස්කන්ධය අපි ටිකෙන් ටික අතහරින්න පුරුදු වෙන්න ඕනේ. මේ පංචස්කන්ධයමයි අනෙකුත් සත්වයන්ටත් තියෙන්නේ කියලා අපි හිතන්න ඕනේ. අපි එය තේරුම් ගන්න ඕනේ. එහෙම වුණොත් තමයි අපිට පුළුවන්කම ලැබෙන්නේ මේ පංචස්කන්ධයට තියෙන ආසාව අතහරින්න. පින්වත්නි, මාන වර්ග තියෙනවා 3ක්. මම මුලින් එකක් කිව්වා. ඒක තමයි අස්මිමානය. තව 3ක් තියෙනවා. ඒ තමයි සෙය්‍යමාන, සදිසමාන, හීනමාන. හොඳට මතක තියාගන්න. සෙය්‍යමාන, සදිසමාන, හීනමාන. සෙය්‍යමාන කියලා කිව්වේ, සෙය්‍ය කියලා කිව්වේ උසස් කියලා. එතකොට තමන් උසස් කරලා හිතනවා. එක මානයක්. තමන් උසස් කරලා හිතන්න නම් කවුද ඉන්න ඕනේ? පහත් අය ඉන්න ඕනේ. ඒක සෙය්‍යමාන. අත්තුක්කංසන පරවම්බන කියලා කිව්වේ ඒකයි. දැන් මෙහෙම හිතන්නකෝ. උස පුද්ගලයෙක් ඉන්නවා. ඒ පුද්ගලයා හිතනවා මම උසයි. එයා උස පුද්ගලයෙක් උනේ කොහොමද? එහෙනම් කවුද ඉන්න ඕනේ? මිටි අය ඉන්න ඕනේ. දැන් සුදු එක්කෙනෙක් ඉන්නවා. ඒ සුදු පුද්ගලයා හිතනවා මම සුදුයි. එහෙනම් කවුද ඉන්න ඕනේ? කළු අය ඉන්න ඕනේ. එතකොට මේක සංසන්දනාත්මකයි. මේ කියන මාන වර්ග එතකොට සංසන්දනාත්මකයි. ඒ විතරද? දැන් උස, කළු, සුදු, මිටි, මහත, කෙට්ටු ඒ විතරද? නෑ. සෙය්‍යමානය කියලා ගත්තාම ඊට පස්සේ සමහර අය සීලය ගැන මානයටපත් වෙනවා. දැන් ඔබ මෙහෙම හිතන්න. ඔබ සිල් සමාදන් වෙන විහාරස්ථානයට ආවම සමහරලාට මෙහෙම හිතනවා. අනිත් අය නම් 8 සිල් සමාදන් වෙලා ඉන්නේ. මම නම් 10 සිල් සමාදන් වෙලා ආවේ ගෙදර ඉඳලා. එහෙම හිතනවා. අපෝ ඒගොල්ලන්ට නම් පන්සිල්වත් නැහැ. මං නම් 10 සිල් අරගෙන 10 සිල් ආරක්ෂා කරමින් ඉන්නේ. එහෙම හිතනවා. ඔබ හිතලා බලන්න එහෙම හිතන මිනිස්සු මේ ලෝකේ නැද්ද කියලා. ඒ විතරද? සීලය ගැන විතරද? ඇයි දානය ගැන? අපි මෙච්චර හාමුදුරු ගොල්ලන්කට වඩම්මල දානෙ දුන්නා. අපි මේ විදිහට දානෙ දුන්නා. හාමුදුරු කට්ටියට පිරිකර මේව දුන්නා. ඒ විදිහට හිතන එකත් මානයක්. එතකොට දාන සීල විතරද? ඇයි භාවනාව? භාවනා කරන සමහර අය කොච්චරනම් මානෙන් ඉන්නවද? ඇයි? භාවනාව ගැන දන්නේ නැතුව භාවනා කරපු අය සෙය්‍යමාන. පුදුම තරම් මානෙන් ඉන්නවා. එකකින් කියන්නේ භාවනා කරන එක හොඳ නැහැ කියලා. හැබැයි නිවැරදි ආචාර්යවරයෙක් යටතේ භාවනාව පුරුදු පුහුණු කළොත් ඒ කෙනා කවදාවත් මානෙන් ඉන්නේ නැහැ. ඒ නිසා
ඒ විදිහට ගත්තාම තමන්ගේ උගත්කම, තමන්ගේ ධනවත්කම් මේ සියල්ල එක්ක මානෙන් ඉන්නවා. ඒක සෙය්‍යමාන. ඊළඟ එක මොකද්ද? සදිසමාන. සදිසමාන. ඒ කියන්නේ සමාන විදිහට හිතනවා. ඒක ඇත්තටම සමාන විදිහට නෙවෙයි. තමාට වඩා උසස් කෙනෙක් ගැන සමාන විදිහට හිතනවා. මම මෙහෙමයි කියලා. දැන් මෙහෙම හිතන්න. අපි අපේ ජාතික වීරවරුන්ට, අපේ අතිශය උගත් පුද්ගලයන් අපි පුදුම විදිහට අපි ඒ අය ගැන කතා කරනවා, ඒ ගැන හිතනවා, ඒ අයට උපහාර දක්වනවා නේද? සමහර කෙනෙක් ඒ වගේ වෙන්න හදනවා. දැන් පහුගිය කාලේ ගත්තාම දුටුගැමුණු රජවරු හිටිය පහළ වෙලා. මම දුටුගැමුණු රජුරු, මම රාවණ, මම දියසෙන්. දැන් මේ දවස්වල කවුද යන්නේ? ඔබම හිතලා බලන්න. ඒකත් මානයක්. ඒක සදිසමාන. නේ. ඊළඟට හීනමාන. තුන්වෙනි එක හීනමාන. ඒ කියන්නේ තමන්ව තව තවත් පහළට දමලා සිටීම. ඒකත් මානයක්. සමහර කෙනෙක් හිතන්න පුළුවන් තැනකට ගිහිල්ලා පැත්තකට වෙලා ඉන්නකොට, පාඩුවේ ඉන්නකොට ඒක හරි හොඳයි කියලා. නෑ, ඒකත් මානයක්. අනේ අපිට නම් එතනට යන්න බෑ. අපිට වඩා උගත් අය එතන ඉන්නේ. අපිට වඩා පන්සල් යන අය එතන ඉන්නේ. අපිට වඩා දාන දෙන අය එතන ඉන්නේ. මට නම් ඕවට යන්න බෑ. එහෙම හිතනවා. එහෙම හිතන අය ඔබ දැකලා ඇති. ඒකත් පින්වත්නි මානයක්. එතකොට මේ කියන මාන තුන නැත්තට නැති කරලා දාපු කෙනාට කියනවා නමක්. මොකද්ද? රශ්මිමානය කියන එකත් එක්ක ඒ සියල්ල නැති කරලා දාපු කෙනාට අපි කියනවා නමක්. මොකද්ද? නිහතමානී. නිහතමානී කියලා කියන්නේ රහතන් වහන්සේ, රහත් ගුණයක්. ඒ නිසා මේ පංචස්කන්ධය උපාදාන කරගෙන ඉන්න ඔබටත් මටත් නිහතමානී කියලා කියන්න බෑ. එනිසා ඔබ මෙතෙක් දවසක් නිහතමානී කියලා කිව්වනම් ඒක කියන්න පුළුවන් මේ සියල්ල ප්‍රහීන කළ රහතන් වහන්සේට විතරයි. එනිසා පංචස්කන්ධය උපාදානය කරලා, පංචස්කන්ධය උපාදානය කරගෙන මේ කෙලෙස් සමග ජීවත් වෙන අපට නිහතමානී කියලා කියන්න බෑ. අපට කියන්න වචනයක් තියෙනවා. අනතිමානී. අනතිමානී. ඒ කියන්නේ මානය තියෙනවා. අවශ්‍ය වෙලාවට අපි ගන්න තියාගෙන ඉන්නවා. හැබැයි අතිමානී, අධිකමානයක් අපට නැහැ. ඒ නිසා හොඳට මතක තියාගන්න, නිහතමානී වෙන්නේ අර කියන මාන වර්ග නැති කරලා දාලා මුලින් උපුටා දාලා ඒ සියල්ල නැති කළ රහතන් වහන්සේට තමයි නිහතමානී කියලා කියන්නේ. එනිසා ඔබ දැන් මානය ගැන දන්නවා. මානය තුන් ආකාරයකට කිව්වා. ඒ තුන් ආකාරයේ පින්වත්නි ආයේ තුනෙන් වැඩි වෙනවා. කොහොමද? පළවෙනි එක සෙය්‍යමාන. ඒ සෙය්‍යමාන කියන එක තුන් ආකාරයකට වෙනවා. පළවෙනි එක තමයි සෙය්‍යස්ස සෙය්‍යෝ හමස්මි. සෙය්‍යස්ස සෙය්‍යෝ හමස්මි. ඒ කියන්නේ කවුරු හරි උසස් පුද්ගලයෙක් ඉන්නවා. ඒ උසස් පුද්ගලයා දැකලා
කෙනෙක්ට සිතුවිල්ලක් එනවා මම එයාටත් වඩා උසස් කියලා. උසස් කෙනෙක් ඉන්නවා ඒ උසස් කෙනා දැකලා කෙනෙකුට හිතනවා මම එයාට වඩා උසස් කියලා. ඒක සෙය්‍යස්ස සෙය්‍යෝ හමස්මි. දැන් සමහර වෙලාවට හාමුදුරන් වහන්සේලා බණ කියලා කරුණු කාරණා සියල්ල කියලා අන්තිමට කියනවා මම මේ කියපු කරුණු කාරණා මීට වසර 2500කට විතර කලින් බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා කියලා. එතකොට ඒ කියපු කරුණු එක කියන්න ඕනේ එහෙම නෙමෙයි. බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කළ දේ තමයි මම දේශනා කරන්නේ කියලා කියන්න ඕන එක නෙමෙයි අතන කිව්වේ. මම කියපු කරුණුත් බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා. ඒක මානයක්. ඒක සෙය්‍යස්ස සෙය්‍යෝ හමස්මි. ඊළඟ එක සෙය්‍යස්ස සදිසෝ හමස්මි. දැන් ඔන්න උසස් කෙනෙක් ඉන්නවා. ඒ උසස් කෙනා දැකලා කෙනෙක් හිතනවා මම මෙන්න මේ කෙනා වගේ කියලා සමානව හිතනවා. ඒකත් මානයක්. ඊට පස්සේ සෙය්‍යස්ස හීනෝ හමස්මි. ඒ කියන්නේ උසස් කෙනෙක් ඉන්නවා. ඒ උසස් කෙනා ළඟදී ඒ උසස් කෙනා ළඟට ගිහලා එයා විහිම්ම එයා පහළ මට්ටමට යනවා. අනේ මෙයා මට වඩා උසස්. මෙයා මට වඩා උගත්. ඔය විදිහට තමන් විසින්ම තමන් පහළ මට්ටමට වැටෙනවා. ඒක සෙය්‍යස්ස හීනෝ හමස්මි. ඊට පස්සේ සදිස මාන වර්ගය සදිස මාන ආයේ කොටස් තුනකට යනවා. පළවෙනි එක තමයි සදිසස්ස සෙය්‍යෝ හමස්මි. ඔන්න කොහේ හරි ඉන්නව සමාන මට්ටමේ කෙනෙක් එතනට ගිහිල්ලා කෙනෙක් හිතනවා මම මෙයාට වඩා උසස් කියලා. බලනකොට දෙන්නම එක හා සමානයි. නමුත් කෙනෙක් හිතනවා මම මෙයාට වඩා උසස් කියලා. ඒක සදිසස්ස සෙය්‍යෝ හමස්මි. සදිසස්ස සදිසෝ හමස්මි. සමාන කෙනෙක් ඉන්නවා. සමාන කෙනා ළඟට ගිහිල්ලා මම මේ හා සමානයි කියලා එහෙම හිතනවා. ඒක එක්තරා විදිහකින් හොඳයි. ඒක එක්තරා විදිහකට හොඳයි. ඊළඟ එක සදිසස්ස හීනෝ හමස්මි. ඒ සමාන කෙනෙක් ඉන්නවා. ඒ සමාන කෙනා ළඟට ගිහිල්ලා ඒ තව තවත් පහළ මට්ටමට වැටෙනවා. ඒකත් මානයක්. ඔය කියන විදිහට තව මාන වර්ග දෙකක් තියෙනවා. එකක් තමයි යථාවමාන සහ අනිත් එක අයථාවමාන. යථාවමාන කියලා කිව්වේ තියෙන తত্ত্বය මුල් කරගෙන ඇතිවන මානය. අයථාවමාන කියලා කිව්වේ නැති తত্ত্বය මුල් කරගෙන ඇතිවන මානය. එනිසා දැන් ඔබට මම මාන වර්ග කීපයක් කිව්වා. ඊළඟ එක තමයි හීනමාන. හීනමානය වර්ග තුනකට බෙදෙනවා. ඒක තමයි හීනස්ස සෙය්‍යෝ හමස්මි. හීන කියලා කියන්නේ පහත් මට්ටමේ අය. කිසිදු ගුණයක් නැහැ, සිල්වත්කමක් නැහැ, ධර්මයක් නැහැ. කිසිදු හොඳ ගුණයක් නැහැ. ඒ කෙනා ළඟට ගිහිල්ලා කෙනෙක් හිතනවා මම මීට වඩා උසස් කියලා. දෙන්නම එක වගේ. දෙන්නම හීනයි. හැබැයි ඒ හීන කෙනා ළඟට ගිහිල්ලා තව හීන කෙනෙක් හිතනවා මම මෙයාට වඩා උසස් කියලා. ඒක හීනස්ස සෙය්‍යෝ හමස්මි. ඊළඟ දෙවෙනි එක හීනස්ස සදිසෝ හමස්මි.
ඒ කිව්වේ පහළම මට්ටමේ කෙනෙක් ඉන්නවා කිසිදු ගුණයක් නැහැ, ධර්මයක් නැහැ, කිසිදු සීලයක් නැහැ. එතනට ගිහිල්ලා මම මේ හා සමානයි කියලා හිතනවා. ඒකත් මානයක්. ඊළඟ එක හීනස්ස හීනෝ හමස්මි. ඒ කියන්නේ පහළම මට්ටමේ ඉඳලා තව තවත් පහළට වැටෙනවා. පහළම මට්ටමේ ඉඳලා තව තවත් පහළ මට්ටමට වැටෙනවා. ඔන්න ඔය මානවලට කියනවා පින්වත්නි මොකක් කියලාද? නවවිධ මාන කියලා. නවවිධ මාන කියලා. එතකොට මේ මාන වර්ග සියල්ලටම මූලික උනේ අර මුලින් කියපු අපේ අස්මිමානය කියන එක. ඒ අස්මිමානයෙන් තමයි මේ අනිකුත් සියලු මාන පටන් ගත්තේ. එතකොට මේ කියන මාන අපි කොහොමද අපේ ජීවිතවලට අරගෙන තියෙන්නේ? අපි සමාජයේ ජීවත් වෙමින් නොයෙක් අත්දැකීම් එක්ක අපි අපේ ජීවිතය තුළට මේ කියන මාන අරගෙන තියෙනවා. එහෙනම් පින්වත්නි අපි උත්සාහවන්ත වෙන්න ඕනි. අපි උත්සාහ කරන්න ඕනි මෙන්න මේ කියන මානයන් අපේ ජීවිතයෙන් නැති කරලා දාන්න. අපි කොහොමද ඒක කරන්නේ? අපි ඒක කරන්නේ පින්වත්නි මේ පංචස්කන්ධය දිහා ත්‍රිලක්ෂණයෙන් දකින්න ඕනේ. අපි මේ පංචස්කන්ධය දිහා ත්‍රිලක්ෂණයෙන් බලන්න ඕනේ. ඒ කියන්නේ මේ රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන මේ සියලු දේවල් අනිත්‍යයි, වෙනස් වෙනවා, වෙනස් ස්වභාවයට පත් වෙනවා කියලා අපි සිතන්න ඕනේ. අපි දකින්න ඕනේ. එහෙම දැක්කොත් පමණයි ඔබටත් මටත් පුළුවන්කම ලැබෙන්නේ මේ මානය නැති කරගෙන, මමත්වය නැති කරගෙන මේ නිවන් මඟට ප්‍රවිෂ්ඨ වෙන්න. අපි මේ පංචස්කන්ධය දිහා ත්‍රිලක්ෂණයෙන් දැක්කොත් අපට ආයේ නැවත ඉපදීමක් නෑ. ඒ ත්‍රිලක්ෂණයෙන් අපි පංචස්කන්ධය දැක්කා කියලා කියන්නේ අපි තේරුම් ගන්නවා, ඔබත් මමත් තේරුම් ගන්නවා මේ සියල්ල, මේ බාහිර දේවල්, ඒ වගේම මේ අභ්‍යන්තරික දේවල්, මේ සියල්ල අනිත්‍ය ස්වභාවයට පත් වෙනවා. අනිත්‍ය ස්වභාවයට පත් වෙනවා නම් ඒ සියල්ල මට ඕන විදිහට පාලනය කරන්න බෑ. මට ඕන විදිහට පාලනය කරන්න බෑ කියලා කියන්නේ ඒ සියල්ල විනාශ වෙලා යනවා. එය තේරුම් ගත්තොත් අපිට නැවත ඉපදීමක් නෑ. නැවත ඉපදීමක් නෑ කියලා කියන්න පින්වත්නි. ආයෙත් මේ ජරා මරණ ව්‍යාධි වලට අපි වැටෙන්නේ නෑ. එහෙම ව්‍යාධි මරණ වලට වැටෙන්නේ නෑ කියලා කියන්නේ අපිට නැවත ශෝක පරිදේව දුක් දුම්නස් නෑ. එහෙම වුණොත් අපට දුකක් නෑ. දුක නෑ කියලා කියන්නේ අපිට අපි හොයපු සැනසීම ලැබිලා. ඒ නිසා මේ වෙලාව තුල ඔබ තේරුම් ගන්න, ඔබට මා දේශනා කළේ මේ මානය කියන කාරණාව මුල් කරගෙනයි ඔබට මා මේ අනුශාසනාව සිද්ධ කළේ. ඒ නිසා ඔබ තේරුම් ගන්න මේ පංචස්කන්ධය ත්‍රිලක්ෂණයෙන් දකින්න උත්සාහ කරන්න. මේ කියන කාරණා ඔබටත් මටත් පහසු දේවල් නෙවෙයි. හැබැයි ඔබත් මමත් උත්සාහ කළොත් එය අපහසු කාරණාවකුත් නොවන බව අපි තේරුම් ගන්න ඕනේ. ඒ නිසා පින්වත්නි, ඔබට දැන්
නොයෙකුත් ඒ කියන්නේ පුළුවන් තරම් ධර්ම ශ්‍රවණය කරන්න පුළුවන්, පොතපත පරිශීලනය කරන්න පුළුවන්. ඔබ ඔබගේ ජීවිතයට ඔබට පුළුවන්කම ලැබෙනවා හැම අතින්ම හොඳ ගුණධර්ම ලබා ගන්න. ඒ ගුණධර්ම ඔබේ ජීවිතයට ලබා ගනිමින් ඔබ ඔබේ ජීවිතය වඩාත් ගුණධර්ම වලින් වර්ධනය කරගන්න. ඒ ඔබට උපකාරී වෙයි මේ සාංසාරික ගමනට. ඒ නිසා පින්වත්නි, මේ අනුශාසනාව තුළින් රැස් කරගත් තාක් සියලු පුණ්‍ය ධර්මයන්ගේ ශක්තියෙන් බලයෙන් ආශිර්වාදයෙන් ඔබටත් ඔබගේ පවුලේ ජීවත් වෙන පුංචි දරුවන්ගේ පටන් වැඩිහිටියන් දක්වා පින්වත් සියලු දෙනාටමත් තුනුරුවන්ගේ අනන්ත සෝවිසුගන බලයෙන් සෙතක් සාන්තියක් යහපතක්ම සැලසේවා. ඔබ කරන කියන සියලු යහපත් කටයුතු තුනුරුවන්ගේ ආශිර්වාදයෙන් සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා. එවැගේම දුවා දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථකත්වයටම පත්වේවා. ඔබට අවසානයේදී ජාත්‍යාදී සසර භව දුකින් නිදහස් ලබන උතුම් වූ නිර්වාණ සුවයම අවබෝධ වේවා කියලා සාදු කියලා ආශිර්වාද කරන්න. සාදු සාදු සාදු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු ත්වං සදාති. ආයුෂය, වර්ණය, සැපය, බලය, ප්‍රඥාව කියන ජීවිතයේ සැප සඳහා අවශ්‍ය කරන මේ කරුණු කාරණා ඔයත්තන්ට ලැබේවා, වැඩි දියුණු වේවා කියලා ආශිර්වාද කරනවා. සියලු දෙනාටම තෙරුවන් අසිරිබෙලෙන් සදා සැනසෙල්ල උදා වේවා.